අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට උවමනා වුණා දෙවි මිනිසුන් යම් කිසි වැඩපිළිවෙලකට යොදවන්න. ඉතින් අපිට බුද්ධ දේශනා කියවද්දි පේනවා උන්වහන්සේට විශේෂයෙන්ම ඕන වෙලා තිබුණේ මනුෂ්‍යයාට දෙවියන්ට ජීවිතය ගැන අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මේ ජීවිතය ගැන අවබෝධයක් ලබා දෙන්න උන්වහන්සේ දරූ උත්සාහයක් ගැන අපි මේ දේශනාවෙන් ඉගෙන ගන්නේ. මේ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රය. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත්ුනේ මිනිසුන්ට පමණක් නොවේයි. උන්වහන්සේ මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ, දෙවියන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. ඒ කියන්නේ එහෙනම් උන්වහන්සේ සත්හා දේව මනුස්සානං, දේව මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ උනේ දෙවියන්ටත් ධර්මය අවබෝධ කරන්න පුළුවන් නිසා, මිනිසුන්ටත් ධර්මය අවබෝධ කරන්න පුළුවන් නිසා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කළා ධර්මයේ දේශනා කරන්න දෙවි මිනිසුන්ට හිතසුව පිණිස. එහෙනම් දෙවියන්ටත් උපකාරී වන්නේ මේ ධර්මයයි, මිනිසුන්ට උපකාරී වන්නේත් මේ ධර්මයයි. ඉතින් උන්වහන්සේ ධර්මයේ කියා දෙන්න පෞද්ගලිකව ලොකු මහන්සියක් ගත්තා. ඉතින් ඒකෙදි උන්වහන්සේ මහන්සි ගත්තා මිනිසුන්ට ධර්මයේ කියා දෙන්න. ඒ වගේම මහන්සි ගත්තා දෙවියන්ට ධර්මයේ කියා දෙන්න. එතකොට මේ දෙවියන්ට ධර්මයේ කියා දෙන්න ගත්තු මහන්සිය, දෙවියන්ට කියා දීපු ධර්මය දේවතා සංයුත්තේ, දේවපුත්‍ර සංයුත්තේ, බ්‍රහ්ම සංයුත්තේ ආදී සංයුත්ත නිකායේ අපිට කියවන්න ලැබෙනවා. ඊළඟට උන්වහන්සේ මහන්සි ගත්ත දෙවියන් අතර දේව කියන කොටාසිත ආйти බ්‍රහ්ම ලෝකෙත් උන්වහන්සේට උවමනා වුණා බ්‍රහ්මයින්ටත් මේ ධර්ම අවබෝධය ලබා දෙන්න. ඒ සඳහා උන්වහන්සේ උත්සාහ කළ ආකාරයේ අද අපි ඉගෙන ගන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටිද්දී ජේතවනාරාමේ භික්ෂුන් වහන්සේලා අමතා උන්වහන්සේ බඹලව බ්‍රහ්මීක්ව ධර්ම මාර්ගයට ගන්නගත් උත්සාහයක් ගැන දේශනා කළා. උන්වහන්සේ ඒ දවස්වල, ඒ කියන්නේ ජේතවනාරාමේදී මේ සංඝයාට විස්තර කරන්නේ. එතකොට උන්වහන්සේ මේ වැඩ හිඳලා තියෙන එක කාලෙක උක්කට්ඨා කියන නගරේ සුභග කියන වනාන්තරයේ විශාල සල්රුක් සෙවණක. ඉතින් උන්වහන්සේ භාවනාවෙන් ඉන්න වෙලාවේ උන්වහන්සේ ලෝකේ බැලුවා. මේ ලෝකේ අවබෝධ කරන්න කාටද උදව් කරන්න ඕනේ කියලා. බලද්දී උන්වහන්සේ දැක්කා බක කියලා බ්‍රහ්මෙක්, බ්‍රහ්ම රාජෙක්, බ්‍රහ්ම ලෝකේ, බ්‍රහ්ම පාරිසජ්ජ කියන ලෝකේ. මොකද බ්‍රහ්ම ලෝක ගොඩාක් තියෙනවනේ. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, පරිත්තාබ, අප්පමානාබ, ආබස්සර, පරිත්තසුබ, අප්පමානසුබ ආදි වශයෙන් බ්‍රහ්ම ලෝක රාශියක් තියෙනවා.
ඉතින් මේකෙන් මේ බ්‍රහ්ම පාරිසජ්ජේ හිටිය මහා බ්‍රහ්මයා. එයාට මෙන්න මෙහෙම දෘෂ්ටියක් ඇති වුණා. එයා කල්පනා කළා ඉදං නිච්ඡං මේ බ්‍රහ්ම ජීවිතේ නිට්ටයයි. ඉදං ධුවං මේක ස්ථිරයි. ඉදං සස්සතං මේක සදාකාලිකයි. ඉදං කේවලං මේක තමයි පරිපූර්ණ ජීවිතය. ඉදං අවචන ධම්මං මේක චුත නොවන ස්වභාවයෙන් යුක්තයි. ඉදං හින ජායති මෙතන තමයි ඉපදින්නේ නැති තැන. න ජීයති දිරන්නේ නැති තැන. න චවති චුතවන්නේ නැති තැන. න උප්පජ්ජති උපදින්නේ නැති තැන. එතකොට මේ බ්‍රහ්ම රාජයා රැවටලා හිටිය මොකේටද? ඒ බ්‍රහ්ම ලෝකේ තමන් ලැබූ ආත්ම භාවය ගැන. ඊට පස්සේ යා හිතුවා ඊතෝච පණඤ්ඤං උත්තරේ නිස්සරණ නැති මේට වෙනස් මේට අන්‍ය වූ මේට පරිබාහිර වෙනත් ලෝකේ දුකින් නිදහස් වීමක් කියලා එකක් නෑ. මේක තමයි සදාකාලික තැන. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා උන්වහන්සේගේ බුදු නුවණින් අර බ්‍රහ්ම රාජයා මෙන්න මේ වැරදි මතයකට අහු වෙලා ඉන්න ආකාරය දැකලා බුදුරජාණන් වහන්සේ බලවත් පුරුෂයෙක් අතක් දිගහැර හකුලන වෙලාවක් තුල ඒ කියන සුළු වෙලාවකින් අර සල්රුක් සෙවණින් නොපෙනී ගියා. ඊට පස්සේ උන්වහන්සේ පහළ වුණා බ්‍රහ්ම පාරිසජ්ජය අර මහා බ්‍රහ්මයා ඉස්සරහා. එතකොට මහා බ්‍රහ්මයා දැක්ක බුදුරජාණන් වහන්සේගේ පින්තූරේ තමන් ඉස්සරහට වඩින ආකාරය. දැකලා මහා බ්‍රහ්මයා කියනවා ඒහිකෝ මාරිස ස්වාගතං නිදුකාණනි ඔබට ස්වාගතයක් වේවා. චිරසංඛෝ මාරිස ඉමං පරියාය මකාසි යදිදං ඉදා ගමනාය. බොහෝ කාලයකට පස්සේ ඔබ වහන්සේ මේ පළාතට වැඩියේ. ඊට පස්සේ කියන ඔබ වහන්සේ වැඩි එක හරි හොඳයි. ඉදං ඉමාරිස නිච්ඡං නිදුකාණනි මෙතන තමයි නිත්‍ය වූ තැන. මෙතන තමයි ස්ථිර වූ තැන. මෙතන තමයි සාස්වත වූ තැන. මෙතන තමයි පරිපූර්ණ තැන. මෙතන චුත වෙන්නේ කියන ඒ වගේම නිදුකාණනි මෙතන කෙනෙක් උපදින්නෙත් නැහැ. මෙතන කෙනෙක් දිරන්නෙත් නැහැ. මෙතන කෙනෙක් චුතවන්නෙත් නැහැ. ඒ නිසා මෙතෙන්ට යහා වෙන දෙයක් ලෝකේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බක කියන බ්‍රහ්ම රාජයාට කියනවා අවිජ්ජාගතෝ වත බොහෝ බකෝ බ්‍රහ්මා කියනවා අහෝ පින්වත් බ්‍රහ්මය ඔහි අවිද්‍යාවට අහු වුණා නේද? ඔහි අවිද්‍යාව ඇතුළේ නේද ඉන්නේ? අහෝ පින්වත් බ්‍රහ්මය ඔබ අවිද්‍යාව ඇතුළේ ඉඳගෙන අනවබෝධී නැමැති තුල ඔබ ඉඳගෙන අනිත්‍ය වූ දෙයක්මයි ඔය නිට්ටයයි කියලා කියන්නේ. අස්ථිර වූ දෙයක්මයි ඔය ස්ථිරයි කියලා කියන්නේ. අසාස්වත වූ දෙයක්මයි ඔය සාස්වතයි කියලා කියන්නේ. අපරිපූර්ණ වූ දෙයක්මයි පරිපූර්ණයි කියලා කියන්නේ. චුත වෙන ස්වභාවයෙන් යුතු දෙයක්මයි චුත නොවන ස්වභාවයෙන් යුක්තයි කියලා කියන්නේ. යම් තැනක හට ගැනීමක් ඉපදීමක් ඇද්ද? දිරීමක් ඇද්ද? මිය යාමක් ඇද්ද? චුත වීමක් ඇද්ද? යලි ඉපදීමක් ඇද්ද? එතන තමයි ඔබ කියන්නේ උපදින්නෙත් නැත, දිරන්නෙත් නැත, චුත වෙන්නෙත් නැත, ආය උපදින්නෙත් නැත කියලා. යම් තැනක තියනවාද මේට වඩා ශ්‍රේෂ්ඨ සාන්ත වූ උත්තරීතර නිදහසක් ඒක තියෙද්දි තමයි ඔබ කියන්නේ ඔව් එහෙම දෙයක් වෙන ලෝකෙ කොහෙවත් නැtei කියලා. කියනකටම දැන් මේ බ්‍රහ්ම රාජයාට එහෙම කියනකටම බලන්න මේ ලෝකෙ හැටි. එතකොට බ්‍රහ්ම පාරිසජ්ජේ තව කෙනෙකුට මාරය වැහුණා. දැන් බලන්න මේ මාර බලවේගය කියන එක තේරුම් ගන්න ඉතාම වටිනා දේශනයක් මේක. ඒතර බුදුරජාණන් වහන්සේ යම්කිසි දෙයකට යම්කිසි කෙනෙකුට උදව් කරන්න යනවා නම් ඇහැ ගහගෙන ඉන්නවා යා. එයා ඇහැ ගහගෙන ඉඳලා එයා ඒක ඇහැ ගහගෙන ඉන්නේ ඇයි කියන එක මේක පස්සේ විස්තර වෙනවා. ඒ මාරය වැහිනවා ඒක බ්‍රහ්මීකට. වැහිලා බුදුරජාණන් වහන්සේට කියනවා ඒ භික්ෂුව මේත මාසදෝ මෙයාට දුස් කියන්න එපා. කාටද කියන්නේ?
ඒ බ්‍රහ්මයාට දැන් උන්වහන්සේ දොස් කිව්වේ නෑ. උන්වහන්සේ මොකද්ද කළේ? ඇත්ත කිව්වා. ඇත්ත කිය යුතු තැන කිව්වා. මොකද්ද කිව්වේ ඇත්ත? උන්වහන්සේ කිව්වා අහෝ බ්‍රහ්මයේ ඔබ අවිද්‍යාවට අහු වෙලා ඉන්නේ. ඔබ අවිද්‍යාව තුල ඉඳගෙනයි මේ අනිත්‍ය උදයක් නිට්ටයයි කියලා කියන්නේ. අස්තිර උදයක් ස්ථිරයි කියලා කියන්නේ. අසාස්වත උදයක් සදාකාලික නොවන දෙයක් සදාකාලිකයි කියන්නේ. ඊළඟට චුත වෙන දෙයක් චුත නොවන දෙයක් කියලා කියන්නේ. එතකොට මේ යම් තැනක තියෙනවා නම් ඉපදීමක්, දිරීමක්, චුත වීමක්, යලි උපතක් ඒකටමයි ඔබ කියන්නේ ඉපදීමක් නැත, දිරීමක් නැත, චුත වීමක් නැත, යලි උපතක් නැtei කියලා. යම් තැනක තියෙනවා නම් මේට වඩා උත්තරීතර වූ නිස්සරණයක්, නිදහසක් එහෙම තියෙද්දී ඔබ කියනවා මේට වඩා උත්තරීතර නිස්සරණයක් නැtei කියලා. එතකොට උන්වහන්සේ චෝදනාවක් කළේ නෑනේ. අර බ්‍රහ්මයා කියනවා මේ මහා බ්‍රහ්මයාට නිඳා කරන්න එපා ඔහේ. බුදුරජාණන් වහන්සේට කියනවා අර බ්‍රහ්මීක් එතකොට මැදිහත් වෙලා ආහා භික්ෂුව මෙයාට නිඳා කරන්න එපා. මෙයාට අපහාස කරන්න එපා. ඒසෝහි භික්ඛු බ්‍රහ්ම මහා බ්‍රහ්ම. භික්ෂුව මේ ඔහේ කතා කරගෙන ඉන්නේ සුළුපටු එක්කෙනෙක් එක්ක නෙවෙයි. මුන්නේහි මහා බ්‍රහ්මයා. අබිභූ සියල්ල මැඩලෙන කෙනෙක්. අනබිභූතෝ කාටවත් මෙයාව මැඩලන්න බෑ. අඤ්ඤ දත්තු දසෝ මෙයාට පුළුවන් ඒ තමන්ගේ ආනුභාවයේ පතුරවන්න වසවත්ති. මෙයා ලෝකේ යටත් කරගන්නවා. ඉස්සරෝ මෙයා ලෝකයේ අධිපති. කත්තා මෙයා තමයි ලෝකේ නිර්මාණය කරන්නේ. නිම්මාතා මෙයා තමයි නිර්මාණය කරන්නේ. සෙට්ටෝ මෙයා තමයි ලෝකේ ශ්‍රේෂ්ඨ. සජ්ජිතා මෙයා තමයි හදන්නේ. සජ්ජිතා කියන්නේ ඔව් මෙයා බ්‍රාහ්මණ, මෙයා ක්ෂත්‍රිය, මෙයා වෛශ්‍ය, මෙයා සුද්ධ, මෙයා තමයි ඒක කරන්නේ. වසී මෙයා තමයි ලෝකයේ වසඟ කළ කෙනා. පිතා භූත භව්‍යානං හටගත් හට නොගත් සත්‍යයන්ගේ දෙව් පියානෝය. බලන්න මේ කොච්චර පරණ වචනද මේවානේ. පිතා භූත භව්‍යානං හට නොගත් හටගත් සත්‍යයන්ගේ දෙව් පියානෝය. අදත් මිනිස්සු උච්චාරණය කරනවානේ. එතකොට එහෙම කියලා අර බ්‍රහ්මයා දැන් මේ මොකද්ද මේ මොන ආවේශයකින්ද කියන්නේ මේ? මානාවේශය. මාරාවේශයකින් කියනවා එම්බා භික්ෂුව දැනගන්න. ඔහෙට කලින් ලෝකේ හිටියා ශ්‍රමණ බ්‍රාහ්මණවරු. එයානත් පඨවි ගරහකා මේ පඨවි ධාතුවට අපහාස කළා. පඨවි jigucchaka පඨවි ධාතුව පිළිකුල් කළා. එයාලත් මේ ආපෝ ධාතුව ගැරහෙව්වා. ආපෝ ධාතුවට පිළිකුල් කළා. තේජෝ ධාතුව ගැරහෙව්වා. තේජෝ ධාතුවට පිළිකුල් කළා. වායු ධාතුව ගැරහෙව්වා. වායු ධාතුව පිළිකුල් කළා. උපදින සත්වයන්ට ගැරහෙව්වා. උපදින සත්වයන්ව පිළිකුල් කළා. දෙවියන්ට ගැරහෙව්වා. දිවි ලෝකේ උපත පිළිකුල් කළා. ප්‍රජාපතියට ගැරහෙව්වා. ප්‍රජාපති වෙන්න ඉන්න අයට පිළිකුල් කළා. බ්‍රහ්මයාට ගැරහෙව්වා. බ්‍රහ්මයාට පිළිකුල් කළා. ඒ ඔක්කොම මැරිලා අපායට ගිය බව දන්නේ නැද්ද? දැන් මේ කවුද කියන්නේ? මාරාවේශී. ඊට පස්සේ කියනවා භික්ෂුව ඔහෙට කලින් හිටියා තවත් මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු. ඒ අය පඨවි ධාතුවට ප්‍රශංසා කළා. පඨවි ධාතුව සතුටින් පිළිගත්තා. ආපෝ ධාතුවට ප්‍රශංසා කළා. ආපෝ ධාතුව සතුටින් පිළිගත්තා. තේජෝ ධාතුවට ප්‍රශංසා කළා. තේජෝ ධාතුවත් මාගේ ආත්මය කියලා සතුටින් පිළිගත්තා. වායු ධාතුවට ප්‍රශංසා කළා. වායු ධාතුවත් මාගේ ආත්මය කියලා සතුටින් පිළිගත්තා. ඊළඟට හටගත්තු සත්‍යයන්වත් පිළිගත්තා. ඒගොල්ලන්ව මගේ කියලා සතුටින් පිළිගත්තා. දෙවියන්ට ප්‍රශංසා කළා. දෙවියන්වත් මාගේ කියලා සතුටින් පිළිගත්තා. ප්‍රජාපතියටත් ප්‍රශංසා කළා. ප්‍රජාපතිවත් මාගේ කියලා සතුටින් පිළිගත්තා. බ්‍රහ්මයාටත් ප්‍රශංසා කළා. බ්‍රහ්මයාවත් පිළිගත්තා. ඒ ඔක්කොම සුගතියේ උපන්නේ. ඒ නිසා ඔබ ඒක හොඳට දැනගන්න කියනවා. ඊළඟට කියනවා ඒ නිසා භික්ෂුව මම දැන් මෙහෙම ඔහෙට කියනවා. දැන් අර මාරාවේශයේ බුදුරජාණන් වහන්සේත් එක්ක මේ කතා කරන්නේ. අපිත් එක්ක මාරාවේශච්ච කොච්චර කතා කරනවද නැද්දනේ? අපි දන්නවද?
දන්නේ අපිට බයිනවා ඇති. අපිට නොයෙක් අපි දන්නවද මාරාවීසයක් තියෙනවා කියලා. අපිට හොයන්න බෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දැනගත්තා උන්වහන්සේ බ්‍රහ්මයන්ත් එක්ක කතා කරනකොට මේ කතාව ඉස්සරහට යන්න දුන්නේ නැහැ. ඒ කතාව ඉස්සරහට යන්න දුන්නේ නැහැ වෙන බ්‍රහ්මීන් පැන්නා. පැනලා දැන් ඊට වඩා හාල්පසින් වෙන කතාවකට ඇදලා ගත්තා. ඇදලා අරන් කියනවා මේ නිදුකාණනි මේ මහා බ්‍රහ්මයා ඔබට යමක් කියනවා නම් අර මාරාවීසි විච්ච බ්‍රහ්මයා කියන්නේ කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට කියනවා නිදුකාණනි මේ මහා බ්‍රහ්මයාගේ කීම අහන්න. මේ මහා බ්‍රහ්මයාගේ කියන දේ අහන්න ඒක ඉක්මෝ යන්න කල්පනා කරන්න එපා. කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. දැන් තේරුම් ගන්න සාමාන්‍ය මිනිසයා ගැන කවර කතාවද කියලා. එතකොට මේවා මේ කතන්දර නෙමෙයි පින්වත්නි. මේවා මේ අద్භූත දේ, ඒ කියන්නේ මේ අභව්‍ය, ඒ කියන්නේ වෙන්න බැරි සංකල්ප නෙමෙයි, කල්පිත නෙවෙයි. මේවා සත්‍ය වශයෙන්ම ලෝකෙ සිද්ධ වෙච්ච දේවල්. අදට වුණත් ඒක සිද්ධ වෙනවා. අපිට නුවණ නැති නිසා අපිට තේරුම් ගන්න බෑ. එතකොට අපිට නුවණින් තේරුම් ගන්න බැරි දේවල් අපිට තේරුම් ගන්න උපකාරී වෙනවා ශ්‍රද්ධාව. එතකොට අපිට තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන මේ අවබෝධය හරි. ඒ අවබෝධය තුලින් තමයි උන්වහන්සේ මෙය දේශනා කරන්නේ. එතකොට උන්වහන්සේ අපිට තියෙනවා නම් අර කීටාගිරි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා අහන්න ජානාමි භගවා ජානාති මම නොදනිමි භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මේ අදහස තිබුණා නම් අපිට මේක ගැන කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ. මොකද හේතුව අපි දන්නවා ශාස්ත්‍රු කියන්නේ කවුද? ශ්‍රාවක කියන්නේ කවුද? දැන් අපි බුද්ධානුස්සති වඩනවා. බුද්ධානුස්සති වඩන්නේ අපි කොහොමද? භාග්‍යතුන් වහන්සේ ආරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක, අනුත්තර පුරුෂ ධම්මසාරති වනසේක, සත්තා දේවනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වන. එතකොට මේ බුද්ධානුස්සතිය අපි වඩන්නේ අපි ශාස්ත්‍රූ කෙනෙක් වෙන්නද ශ්‍රාවකෙක් වෙන්නද? ශ්‍රාවකත්ව පිහිටන්නයි. එතකොට මේක කවුරුහරි පටලෝගන කිව්වොත් නෑ ඔහොම වඩලා හරියන්නේ නෑ. ඔය බුදුගුණ ඔහෙත් ඇති කරගන්න. තේන අපිට සාර සංකල්පලක්ෂයක් පෙරම් පුරන්න වෙනවා. ඒ ගුණ ඇති කරගන්න. ඇයි උන්වහන්සේ ඒ ගුණ ඇති කරගත්තේ මේ අපි වගේ මේ හිච්චි වයසේ ඉඳගෙනද? නෑ නේද? උන්වහන්සේ සාර සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා මේ අසාමාන්‍ය අද්විතීය ගුණ උපද්දවාගෙන ඉකලේ. ඒ අපිට කවදාවත් ඒ බුදු ගුණ වලට අපිට ඒක ඉමිටේට් කරන්න බෑ. එතකොට අපිට ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් කොහොමද? අහන්න ජානාමි. බුදුරජාන් වහන්සේ දේශනා කළ ශ්‍රද්ධාවෙන් වැඩෙන ශ්‍රාවකයාගේ මූලික ස්වභාවය මෙයයි කිව්වා. මොකද්ද? මම නොදනිමි. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක. එතන තමයි මාර්ගය අපිට විවෘත වෙන තැන. උන්වහන්සේ කොහේවත් දේශනා කළද මහණෙනි ඔබ තථාගතයන්ගේ ගුණ ඇති කරගන්න කියලා? නෑ මහණෙනි ඔබ ශ්‍රාවකත්වයේ පිහිටන්න. එහෙමයි දේශනා කළේ. එතකොට අපි ශ්‍රාවකයෙට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා බ්‍රහ්මයින්වත් මේ ධර්ම මාර්ගයට ගන්න හදන්දී මේ මාර බලවේගී විසින් ඒට කරන හානිය අද අපි මේ ඉගෙන ගන්නේ. එතකොට මේ මාර බලවේගයේ බුදුරජාණන් වහන්සේට කියනවා ඒ නිසා භික්ෂුව ඔබ මේ මහා බ්‍රහ්මයාගේ වචනේ ඉක්මව යන්න නම් හිතන්න එපා. එහෙම ඔබ කටයුතු කළොත් ඒ කිව්වේ මහා බ්‍රහ්මයා මේ අවවාද කරાવી දැන් ඔබට ඒ අවවාදය ඔබ පිළි නොගත්තොත් සයථාපි නාම පුරිසෝ සිරින් ආගච්ඡන්තින් දණ්ඩේන පරිප්පනාමේය. ඒක හරියට මොකද්ද? Taman ළඟට එනකොට ලක්ෂ්මී පොල්ලකින් ගහලා පන්න ගත්තා වගේ කියනවා. ලක්ෂ්මිට එන්න දෙන්න කියනවා. ලක්ෂ්මිව පන්න ගත්තා වගේ කියනවා. ඊළඟට සයථාපි වා පන වික්ඛු පුරිසෝ නරක පපාති පපතන්තු. භයානක ප්‍රපාතයකට පුරුෂයෙක් වැටෙද්දී එයාට
අතින් පයින් අල්ලගන්න තියෙන තැන නැති කරගත්තා වගේ කියනවා. පුද්ගලෙක් භයානක ප්‍රපාතයකට ඇදගෙන වැටිද්දී යාට පිහිටක් ගන්න තැනක් තියෙනවා. අතින් පයින් එල්ලිලා. එයා ඒක නැති කරගත්තා වගේ මේ මහා බ්‍රහ්මයාගේ අදහස පිළි නොගත්තොත්. එතකොට මාරයා කියනවා ඒ නිසා භික්ෂුව ඔබට පේනවද මේ මහා බ්‍රහ්මයාගේ මතයට කැමති මොනතරම් පිරිසක් මෙතන ඉන්නවාද කියලා බලන්න කියනවා කියලා අර මාරාවීසිය සම්පූර්ණ අර බ්‍රහ්ම පිරිසව පෙන්නනවා. මේ බලන්න කියන මේ මතේ පිළිගත්තු මොනතරම් පිරිසක් ඉන්නවාද කියලා. අදට තියෙන්නේ මොයි ලෝකෙ ගත්තොත් වැඩිම ජනගහන ඉන්නේ මේ මතේ පිළිගත්තු. එතකොට බුදුරජාණන් වහන්සේ අර මාර බලවේගයට අහුවෙච්ච බ්‍රහ්මයාට කතා කරනවා. කතා කරලා කියනවා එම්බා පවිතු තැනැත්ත නුඹ හිතන්න එපා මා නුඹ අඳුනගත්තේ නෑ කියලා. මාරෝ තොමසි පාපිම පවිතු පුද්ගලය නුඹ තමයි මාරයා. නුඹ ඇවිදින් මේ මහා බ්‍රහ්මයාවත් මේ බ්‍රහ්ම පාරිසජ්ජේ ඉන්න අනිකුත් බ්‍රහ්මයන්වත් සබ්බේව සියලු දෙනාම නුඹේ අතට නුඹේ මිටට අල්ලගත්ත නේද? අපි දන්නේ මේ වෙන දේවල් නේ ලෝකේ. ලෝකේ ඉක්මවා ගිය, ලෝක විදූ ගුණෙන් යුතු, ලෝකේ අවබෝධ කරපු අනාවරණ, ඒ කියන්නේ ආවරණේ නොවු ප්‍රඥා ඇති අපගේ ශාස්ත්‍රුන් වහන්සේට පේන දේ මා හිතන්නේ මේ ලෝකේ වෙන කාටවත් පෙනෙවි කියලා. ඉතින් කියනවා සබ්බේව තවහත්තගතා මේ සියලු දෙනා උඹේ මිටට අහු වුණා. උඹේ අතට අහු වුණා. සබ්බේව තව වසංගතා මේ සෑම කෙනෙක් උඹේ වසඟයට අහු වුණා. දැන් ඔබ දන්නව නේද කියලා අහනවා ඒක. ඒසව මේ අස්ස හත්තගත මේ මුන්දල ඔක්කොම දැන් මගේ අතට අහු වුණාය. මේ සියලු දෙනා මගේ අතට අහු වුණාය කියලා දැන් ඔහි දන්නව නේද මාරේ? දැන් කාගෙන්ද අහන්නේ? මාරයාගෙන් අහන දැන් දන්නව නේද ඔහි මේ ඔක්කොම තමුන්ගේ අතට අහු වුණා කියලා. හැබැයි මාරේ නුඹේ අතට අහුවෙච්ච නැති කෙනෙක් ඉන්නවා මෙතන. කියනවා මාරේ නුඹේ අතට අහුවෙච්ච නැති කෙනෙක් ඉන්නවා. නුඹට වසඟ නොවුණු කෙනෙක් මෙතන ඉන්නවා. කියනවා ඒ තථාගතයන් වහන්සේය. එහෙම කිව්වහම බක බ්‍රහ්මයා දැන් බුදුරජාණන් වහන්සේ අර විදිහට මාරයට ඇමතුවා. අමතපු වෙලාවේ මහා බ්‍රහ්මයා. ඒ මහා බ්‍රහ්මයාගේ නම තමයි බක. බක කියන මහා බ්‍රහ්මයා කියනවා නිදුකාණනි හරි වැඩක් නේ. අහංගි මාරේස නිච්ඡං ඒව සමානං නිච්ඡ මම නිත්‍ය දෙයක්ම නේව. නිත්‍යයි කියලා කිව්වේ. ඒ කියන්නේ දැන් එයාට පේන්නේ බැලූ විදියට පේන්නේ නිත්‍යයි කියලා. මං හරි වැඩන්නේ මම මේ කිව්වේ නිත්‍ය උදයක් නේ. නිත්‍යයි කියලා. ස්ථිර දෙයක්මයි මම මේ කිව්වේ ස්ථිරයි කියලා. සම්පූර්ණ දෙයක්මයි මම මේ කිව්වේ සම්පූර්ණයි කියලා. චුත නොවන දෙයක්මයි මම මේ කිව්වේ චුත වෙන්නේ නැහැ කියලා. යම් තැනක ඉපදීමක් නැද්ද? යම් තැනක දිරීමක් නැද්ද? යම් තැනක මිය යාමක් නැද්ද? චුත වීමක් නැද්ද? යලි උපතක් නැද්ද? ඒකමයි මම මේ කිව්වේ මෙතන ඉපදීමක් නැත, දිරීමක් නැත, චුත වීමක් නැත, යලි උපතක් නැtei කියලා. යම් තැනක මේට වඩා ශ්‍රේෂ්ඨ නිස්සරණයක් නැද්ද? ඒ නිසාමයි මම කිව්වේ මෙතන තමයි නිස්සරණය කියලා. ඊට පස්සේ කියනවා ඒ නිසා භික්ෂුව ඔබ දන්නවද කියලා අහනවා. ඔබේ ආයුෂ ප්‍රමාණයටම ඔබේ ආයුෂ ඔබේ මේ ජීවිත කාලෙම ඔබ වගේම කාලයක් ගෙවපු අය මොනතරම් මහන්සි ගත්තත් මීට වඩා එහා දෙයක් ලෝකේ කවුරුත් දැක්කේ නැහැ. යම් කිසි කෙනෙක් මීට වඩා එහා නිස්සරණයක් මිදීමක් දකින්න මහන්සි ගත්තොත් යාවදේවච පන කිලමතස්ස විඝාතස්ස භාගී භවිස්සසි. ඒ බඳු කෙනෙක් වෙහෙසට මහන්සියට ක්ලාන්තයට පත් වෙන මිසක් සොයාගන්න නම් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඒ මහා බ්‍රහ්මයා කියනවා ඒ නිසා භික්ෂුව ඔබ මේ පඨවි ධාතුවේ බැසගෙන හිටියොත්, ආපෝ ධාතුවේ බැසගෙන හිටියොත්, තේජෝ ධාතුවේ බැසගෙන හිටියොත්, වායෝ ධාතුවේ බැසගෙන හිටියොත් මේ සත්ත්ව සංකල්පේ
බැසගෙන හිටියොත් මේ දෙවියන් තුල බැසගෙන හිටියොත් ප්‍රජාපති තුල බ්‍රහ්මයා තුල බැසගෙන සිටියොත් ඔබට ඒක මේ පවතින හොඳ අරමුණක්. එතකොට ඔබ බාහිරට විසි වෙන්නේ නැහැ. එතකොට ඔබට මෙතනම වැතිරිලා ඉන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔව් බ්‍රහ්මයේ ඒක හරි. මං දන්නවා ඒක. මම මේ පඨවි ධාතුවේ බැසගෙන හිටියොත්, ආපෝ ධාතුවේ බැසගෙන හිටියොත්, තේජෝ ධාතුවේ බැසගෙන හිටියොත්, වායු ධාතුවේ බැසගෙන හිටියොත්, මේ සත්වයන් තුල බැසගෙන හිටියොත්, දෙවියන් තුල බැසගෙන හිටියොත්, ප්‍රජාපති තුල බැසගෙන හිටියොත්, බ්‍රහ්මයා තුල බැසගෙන හිටියොත් ඔය කියපු දේ තමයි සිද්ධ වෙන්නේ. හැබැයි එතකොට මෙයා අහනවා කවුද මේ බ්‍රහ්මයා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරි බ්‍රහ්මයා මම දන්නවා අපිචති අහම් බ්‍රහ්මේ ගතින්ච පජානාමි ජුතින්ච පජානාමි. මම දන්නවා ඔහේගේ කොච්චර බල සම්පන්නකමක් තියෙනවාද, ඔහේගේ කොච්චර ආනුභාවයක් තියෙනවාද, ඔහේ මොනතරම් මහේසාක්‍යයිද කියලා ඔහේගේ ප්‍රමාණය මම දන්නවා කිව්වා. එතකොට මේ මහා බ්‍රහ්මයා හිතාගෙන හිටියේ යාගේ ප්‍රමාණය කවුරුවත් දන්නේ නැහැ කියලා. එතකොට මහා බ්‍රහ්මයා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් හරි නිදුකාණනි තමුනාසි දන්නවා නම් මට කොච්චර බල සම්පන්නකමක් තියෙනවද, මට කොච්චර බල පරාක්‍රමයක් තියෙනවාද, මට කොච්චර මහේසාක්‍ය බවක් තියෙනවාද කියලා ඔබ දන්නේ කොහොමද? ඔබ දන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යාවතා චන්දිම සූර්යා පරිහරಂತಿ දිසා භන්ති විරෝචන. යම්තාක් මේ හිරුසඳු දෙක සැරිසරා යයිද, දිසාවන් බබලයිද, තාව සහස්සදා ලෝකෝ එතෙක් සහස්‍රී ලෝක ධාතුවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්තාක් මේ හිරුසඳු දෙදෙනා සැරිසරා යයිද, දිසාවන් බබලයිද, ඒ තාක් සහස්‍රී ලෝක ධාතුවයි. එත්තති වත්තති වසු. මේ සහස්‍රී ලෝක ධාතුවේ සියලු ජීවීන්ව නුඹට වසන් කරගන්න පුළුවන්. කාටද පුළුවන්? බ්‍රහ්මයාට. පරෝවරංච පජානාති. ඒගොල්ලන්ගේ උස් පහත් බව නුඹ දන්නවා. මනුෂ්‍යයන්ගේ දෙවියන්ගේ තියෙන උස් පහත් බව නුඹ දන්නවා. අතෝ රාග විරාගිනක්. ඒ වගේ උඹ දන්නවා කාටද කෙලිස් තියෙන්නේ, කාටද කෙලිස් නැත්තේ කියලා උඹ දන්නවා. ඉත්ත භාවං යත භාවං සත්තානං අගතින් ගතින්. එතකොට ඒ ලෝකින් මේ ලෝකෙට චුත වෙන යන ස්වභාවයත් උඹ දන්නවා. බ්‍රහ්මී අන්නේ ඒ විදිහට මම දන්නා නුඹට කොච්චර දුරට බලපවත්වන්න පුළුවන්ද, නුඹ කොච්චර මහා ඉරිමත්ද, නුඹ කොච්චර මහානුභාව සම්පන්නද, මහේසාක්‍යද කියලා බ්‍රහ්මී මම නුඹ ගැන දන්නවා. ඊට පස්සේ කියනවා බ්‍රහ්මී නුඹේ මේ බලේ සීමාන්තික එකක් නෙවෙයි, අනන්ත එකක් නෙවෙයි. නුඹේ බලේ අනන්ත වූ සීමාන්තික වූ එකක් නෙවෙයි. නුඹේ බලේ සීමා සහිත එකක්. කියනවා භාග්‍යතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මහා බ්‍රහ්මයාට කියනවා නුඹ දන්නේ බ්‍රහ්මය තව ලෝක තියෙනවා. ඒ ලෝක ගැන නුඹ දන්නේ නැහැ. ත්‍යාහං ජානාමි පස්සාමි. නමුත් බ්‍රහ්මේ මම ඒ ලෝක ගැන දන්නවා. මට ඒ ලෝක පේනවා. මහා බ්‍රහ්මය ලෝකයක් තියෙනවා ආබස්සර කියලා. මොකක්ද ලෝකේ? ආබස්සර කියලා. බ්‍රහ්මේ දන්නවද? ඔහි මේ බ්‍රහ්ම ස්වාරිසජ්ජි උපදින්න ඉස්සර වෙලා හිටියේ එතන. බුදුරජාන් වහන්සේ පදාලා ඔහි මේ මහා බ්‍රහ්මයා වෙලා මෙතනට පෝස්ට් එකට එන්න ඉස්සර වෙලා ඔහි හිටියේ ආබස්සර ලෝකේ. ඔබෙහි තස්සති අතිචිර නිවාසේන. ඔබෙහි ඉඳලා මෙහි ඇවිල්ලා දැන් ගොඩාක් කල් අතිචිර නිවාසේන. ගොඩාක් කල් ගියපු නිසා සාසති මුට්ටා ඒ සිහිය ඔබට නෑ දැන්. ඔබට දැන් ගොඩාක් කල් ගත වෙච්ච. දැන් බලන්න හිතලා අපිට පුංචි කාලේ වෙච්ච දේවල් මේ අවුරුදු 10ට 20ට අමතක වෙලා යන්නේ නැද්ද? මේ පුංචි කාල සමහරට අපේ ජීවිතේ යම් යම් සිද්ධි වෙනවා. අපිට හිතෙනවා මේක නම් මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා. නමුත් අපි හිතන්න බැරි වේගෙන් අපිට ඒවා
අමතක වෙලා යනවා. පොඩි කාලේ වෙච්ච දේවල් අපි ඒ වෙනුවෙන් එක්ක හඬා වැළපිච්චා. අපිට හිතුණා මේ අපේ ජීවිතේට වෙදිච්ච ලොකුම ෂොක් එකක් කියලා. නමුත් කාලයක් යනකොට එහෙම එකක් වුණාද කියලාවත් අපේ ජීවිතේ සිහිය එච්චරම මුලා වෙනවා මේ පුංචි කාලෙට. එතකොට මේ බොහෝ කල් වාසය කරනවා නම් අවුරුදු 100,000 ගණන් අමතක වෙනවා කියන එක අහන දෙයක්ද? එතකොට දේශනා කරන ඒ නිසා ඔයගේ සිහිය මුලා වුණා. ඒ නිසා දැන් ඔබට ඒක පේන්නෙත් නැහැ. ඔබ ඒක දැන් දන්නෙත් නැහැ. ඒ නිසා බ්‍රහ්මය නුඹේ ඥානයට වඩා තථාගතයන්ගේ ඥානෙ කොච්චර ගැඹුරුද කියලා දැන් හිතන්න කියනවා. ඊට පස්සේ කියනවා බ්‍රහ්මයේ තව ලෝකයක් තියෙනවා නුඹ දන්නේ නැති. ඒ තමයි සුබකින්න. ඒ සුබකින්න කියන ලෝකය තථාගතයන් වහන්සේ දන්නවා. තථාගතයන්ට ඒ ලෝකය පේනවා. තව ලෝකයක් තියෙනවා වේහප්පල. වේහප්පල කියන ලෝකය තථාගතයන් වහන්සේ දන්නවා. තථාගතයන්ට පේනවා. හැබැයි බ්‍රහ්මය නුඹ එකක්වත් දන්නවද? නුඹට එකක්වත් පේනවද? දැන් එතකොට බලන්න පින්වත්නි දැන් මනුස්ස ලෝකෙ හිටිය අපිට දිවි ලෝකෙ පේන්නේ නැහැ නේ. දැන් මේකෙන් අපිට පේනවා ලෝකයකට ලෝකයක් පේන්නේ නැහැ. දැන් අපි ගත්තොත් චාතුම් මහරජිකයේ ඉන්න අයට තාවතීසෙ පේන්නේ නැතුව ඇති. තාවතීසෙ ඉන්න අයට යාමේ පේන්නේ නැහැ. යාමේ ඉන්න අයට නිමාන රතිය පේන්නේ නැහැ. ඒ වගේ ලෝකයකට ලෝකයක් පේන්නේ නැහැ. එතකොට සමහරට උඩ ඉන්න එක්කනට පහළ ලෝක පේනවා ඇති. කියනවා ඒ නිසා බ්‍රහ්මය මතක තියාගන්න තථාගතයන් වහන්සේ මේ පඨවි ධාතුවේ ඇත්ත ස්වභාවය අවබෝධ කළා. පඨවි ධාතුවේ ඇත්ත ස්වභාවය අවබෝධ කළා පඨවි ධාතුව සමග එක්කුනේ නැහැ. පඨවි ධාතුවට පත් වෙන්නෙත් නැහැ. පඨවි ධාතුව මම මගේ කියලා ගන්නෙත් නැහැ. පඨවි ධාතුවට නාභි වදින් පඨවි ධාතුව ප්‍රශංසා කරන්නෙත් නැහැ. කියනවා මහා බ්‍රහ්මයේ තථාගතයන් වහන්සේ ආපෝ ධාතුව අවබෝධ කළා. ඒවම්පිකෝ අහම් බ්‍රහ්මේ නේවන්තේ සමසම. ඔය නිසා බ්‍රහ්මයේ ඔබ පඨවි ධාතුවේ බැසගෙන ඉන්නේ. ඔබ පඨවි ධාතුවේ අභිනන්දනය කරමින්. ඒ කියන්නේ සතුටින් පිළිගනිමින් ඉන්නේ. ඔබේ පඨවි ධාතුව පිළිබඳ ඔබට ඥානය නැති නිසා දැන් තීරුම් ගන්න ඔබේ ඥානයයි තථාගතයන්ගේ ඥානය අතර පරතරය. කියන ඒ නිසා ඔබ හිතන්න එපා මේ තථාගතයන්ගේ ඥානය නිකන් ලාමක එකක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ මහා බ්‍රහ්මයාට කියන මහා බ්‍රහ්මයේ ආපෝ ධාතුවේ යථා ස්වභාවය තථාගතයන් අවබෝධ කළා. තේජෝ ධාතුවේ යථා ස්වභාවය තථාගතයන් අවබෝධ කළා. වායෝ ධාතුවේ යථා ස්වභාවය තථාගතයන් අවබෝධ කළා. ඒ අවබෝධ කිරීම නිසා ඒවත් එක්ක මිශ්‍ර වුණේ නැහැ. ඒ අවබෝධය නිසාම ඒ ධාතු බවට තමන් පත්ුනේ නැහැ. ඒ අවබෝධය නිසාම පඨවි ධාතුවේට බැහැර දෙයක් සොයන්න පඨවි ධාතුවෙන් බැහැර දෙයක පිහිටන්න ගියෙත් නැහැ. පඨවි ධාතුවේ තුල දෙයක පිහිටන්න ගියෙත් නැහැ. මේ සතරමා ධාතු කිසිවක් මම මාගේ ආත්මය කියලා ගත්තේ නැහැ. ඒ නිසා ඒ අවබෝධයයි නුඹේ අවබෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මය තථාගතයන් වහන්සේ හටගත් සත්වයන් අවබෝධ කළා. දෙවියන් කවුද කියලා අවබෝධ කළා. ප්‍රජාපති කවුද කියලා අවබෝධ කළා. බ්‍රහ්මයා කවුද කියලා අවබෝධ කළා. ඒ වගේම ඔබ කලින් හිටපු ආභස්සර ලෝකය මොකද්ද කියලා අවබෝධ කළා. කලින් කියාපු සුබකින්නේ කියන්නේ මොකද්ද කියලා අවබෝධ කළා. වේහප්පල කියන්නේ මොකද්ද කියලා අවබෝධ කළා. අභිභූ කියන්නේ ලෝකය මොකද්ද කියලා අවබෝධ කළා. බ්‍රහ්මී තථාගතයන් වහන්සේ මේ සියලු ලෝක අවබෝධ කරලා ඒ සියලු ලෝකයන්ට එකතු නොවි ඉන්නේ. ඒ සියලු ලෝකයන්ගේ හිත බැසගන්නේ නැහැ. ඒ සියලු ලෝකේ කොටස්කාරී බවට තමන්පත් වෙන්නේ නැහැ. ඒ කිසිවක් මම මාගේ කියලා ගන්නෙ නැහැ. ඒ නිසා මහා බ්‍රහ්මයේ ඔබේ අවබෝධයයි තථාගතයන්ගේ අවබෝධය අතර මොන තරම් විශාල වෙනසක් තියෙන බව ඔබ දැන් තේරුම් ගන්න. එතකොට මේක හිතාගන්න බැරි වුණා මහා බ්‍රහ්මයාට මේ කිව්වේ
මොකද්ද කියලා මහා බ්‍රහ්මයා කියනවා. එහෙමනම් නිදුකාණෙනි දැන් ඔබ කිව්වා සියලු ලෝක අවබෝධ කරලා ඒ සියලු ලෝකේ සමග මිශ්‍ර නොවි ඉන්නවා කියලා. හැබැයි ඒ බොරුවක් නොවේවා. ඒ කියන්නේ යාට හිතාගන්න බෑ එහෙම එකක් මිනිස්සෙකුට, ඔව් ලෝකේ කෙනෙකුට එහෙම එකක්, දෙවියෙකුට, බඹයෙකුට, කාටවත් එහෙම එකක් ඒ වගේ අත්දැකීම ලබන්න පුළුවන් කියලා හිතාගන්න බෑ. දැන් එතකොට බලන්න මහා බ්‍රහ්මයාටවත් හිතාගන්න බෑ නිවන කියන්නේ මොකද්ද කියලා. මේ ලෝකේ හිතාගන්න බෑ. එතකොට ලෝක මිනිස්යාගේ සියලු අත්දැකීම්, සියලු කතාබහ, සියලු සංකල්ප, සියලු ප්‍රමාණ, සියලු මැනීම් ඉක්මවා ගිය එකක් සාමාන්‍ය ලෝකයට හිතාගන්න බෑ. ඒකයි හින්ට් එක පාස් කළේ. දැන් මොකද කිව්වේ? සචේකෝ මාරිස සබ්බත්තේන අනනුභූතං. ඒ ඔබ කියනවා මේ කිසිවක් සමග එක් වෙලා නෑ කියලා. මාහේවතේ රිත්තක මේවා හොසේ. ඒක හිස් දෙයක් වෙන්න එපා. තුච්ඡක මේවා හොසේ. ඒක ඔව් තුච්ඡ දෙයක් වෙන්න එපා. ඒ කියන්නේ ඒක අර්ථ ශූන්‍ය එකක් වෙන්න එපා. ඒ කියන්නේ මෙයා ඒකෙන් කිව්වේ මොකද්ද? එහෙම එකක් වෙන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දුන්නා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතු පබං. මේ කිව්වේ නිකලස් ජීවිතයක. ඒ කියන්නේ රහත් භාවයට දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම තථාගතයන් වහන්සේ අරහත්ත්වයට පත් වූසේක නේ. ඉතිවිසෝ භගවා අරහං නිකලස් බවට පත් වුණා. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපිට සාමාන්‍ය කෙනෙකුගේ විඥාණය මොකක් වගේද? බීජයක් වගේ. එතකොට බීජයේ පොළවේ තියෙනවා වගේ මේ විඥාණය සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ බැසගෙන ඉන්නවා. ඊළඟට වේදනාවේ බැසගෙන තියෙනවා. ඊළඟට සංඥාවේ බැසගෙන තියෙනවා. ඊළඟට සංස්කාරවල බැසගෙන තියෙනවා. ඔව් විඥානෙත් බැසගෙන තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චතස්සෝ විඥානට්ඨිතියෝ විඥානීය පීඨන 4 රූප වේදනා සංඥා සංස්කාර. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා පොළොව වගේ. එතකොට පොළොව වගේ වූ රූප වේදනා සංඥා සංස්කාරී තමයි පැලවෙන ස්වභාවයෙන් යුතු විඥානේ බැසගන්නේ. ඒක තෙත් කරන්නේ තණ්හාව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද? කම්මං චිත්තං විඥානං බීජං තණ්හාසිනේව. මේ සාමාන්‍ය මිනිස්යාගේ විඥාන ක්‍රියාකාරීත්වය. සාමාන්‍ය මිනිස්යාගේ, දෙවියන්ගේ, ප්‍රජාපතිගේ, මහා බ්‍රහ්මගේ මේ කාගේ විඥානයේ ස්වභාවය මොකද්ද? ඕකයි. කම්මං චිත්තං කර්මයේ තමයි කුඹුර. විඥානං බීජං විඥානේ තමයි පැලවෙන්නේ. තණ්හාසිනේව තෘෂ්ණාව තමයි වතුර තෙත් කරලා දෙන්නේ. ඉතින් මේ ස්වභාවයෙන් යුතු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ස්වභාවයෙන් යුතු දේ වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උන්වහන්සේ අවබෝධ කරගෙන සොයාගෙන ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උන්වහන්සේ අනුගමනය කළා. ප්‍රගුණ කළා. ප්‍රගුණ කිරීම නිසා ආර්ය මාර්ගය සම්පූර්ණ වුණා. ආර්ය මාර්ගය සම්පූර්ණ වීම නිසා උන්වහන්සේ විමුක්තියට පත්වෙච්ච ගමන් අර විඥානී බීජ ස්වභාවේ නැතුව ගියා. තෙත් වෙන්න වතුරක් තෘෂ්ණාක්ෂේ වුණා. තෙත් වෙන වතුරක් නැතුව ගියා. ඊට පස්සේ විඥානී රූපෙ පිහිටන්නේ නැතුව ගියා. වේදනාවේ පිහිටන්නේ නැතුව ගියා. සංඥාවේ පිහිටන්නේ නැතුව ගියා. සංස්කාරයේ පිහිටන්නේ නැතුව ගියා. විඥානේ තුලවත් පිහිටන්නේ නැතුව ගියා. ඒ නොපිහිටි විඥානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට නිදර්ශනයක් කියන්න බෑ. විඥානං අනිදස්සනං. නිදර්ශනයේ කිව්වේ විඥාණයට විඥානම් බීජං කියලා. මොන විඥානේද? අවිද්‍යාවෙන් බැහුණු තණ්හාවෙන් බැඳුණු විඥානේ. ඒතර අවිද්‍යාව ප්‍රහාණය වෙලා තෘෂ්ණාව ක්ෂය වෙලා ගියපු විඥාණයට නිදර්ශනයක් නැහැ. ඒ කියන්නේ නිකලස් රහතන් වහන්සේගේ විඥානේ. එතන බුදුරජාණන් වහන්සේට තිබුණේ ඔන්න රහතන් වහන්සේගේ විඥානේ. විඥානං අනිදස්සනං. ඒක නිදර්ශන රහිතයි. අනන්තං. ඒ විඥාණයට අන්තයක් පනවන්න බෑ. සබ්බතු පබං. හැම අයුරින්ම ප්‍රභාස්වරයි. තං පඨවියා පඨවිත්තේන අනනුභූතං. එය පඨවි ධාතුව තුල පඨවි ස්වභාවයේ සමග එක් වෙලා නැහැ. ආපෝ ධාතුව තුල
ආපෝ ස්වභාවය සමග එක් වෙලා නැහැ. තේජෝ ධාතුව තුල තේජෝ ස්වභාවය සමග එක් වෙලා නැහැ. වායු ධාතුව තුල වායු ස්වභාවය සමග එක් වෙලා නැහැ. මේ කිසිවක් සමග එක් වෙලා නැහැ. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විඥානයේ ස්වභාවය ගැන කීනම් පුරාණං. ඔව් පැරණි කර්ම ක්ෂය වෙනවා. නවං නත්ති සම්භවං. අලුතින් කර්ම හටගන්නේ නැහැ. කම්මං කිත්තං ඒ කර්මෙන්නේ කුඹුර. කර්මයේ කුඹුර නැහැ. දැන් අපි කරන හැම දෙයකදීම අලුත් කුඹුරක් හැදෙනවා. අලුත් කුඹුරක් හැදෙනවා. අලුත් කුඹුරක් හැදෙකට විඥානේ පැලවෙන්න ලෑස්ති පිට තියෙන්නේ. පැලවෙවි තියෙන විඥානේ. තණ්හාවෙන් තෙට්ටි වෙ තියෙන්නේ. එතකොට නවන්නත්ති සම්භවං අලුතින් කුඹුරක් හැදෙන්නේ නැහැ. විරත් චිත්තා නොයලුණු සිතින් යුක්තයි ආයතිකේ භවස්මින් අනාගත භවයන් ගැන. තේ කීන බීජා. ඔව් බීජ ක්ෂීණ වූ ක්ෂය වූ විනාශ වූ බීජු ඇති. ඒ කියන්නේ විඥානීය ක්‍රියාකාරීත්වයේ විනාශ වෙලා. තේ කීන බීජා අවිරුල්හි ඡන්දා තෘෂ්ණා උදුරා දමලා නිබ්බන්ති ධීරා. ඒ රහතන් වහන්සේලා මහා වීර වූ රහතන් වහන්සේලා පිරිනිවි යනවා. යථා අයම් පදීපෝ මේ පහන් සිල නිවි යනවා වගේ. එතකොට බලන්නේ පහන් සිල නිවි යනවා වගේ ඒ විඥානේ නිවි යන්නේ පිරිනිවන් පාන්නේ ඒ විඥානේ නිදර්ශන රහිත නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර බ්‍රහ්මයාට බ්‍රහ්මය ඒ අනිදර්ශන වූ විඥානේ අනන්ත සියලු ආකාරයෙන් ප්‍රභාස්වර වූ විඥානේ මේ සත්වයන්ගේ පැවැත්ම සමග එකතු වෙලා නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ සමග එකතු වෙලා නැහැ. දෙවියන්ගේ දිව්‍ය භාවයේ සමග එකතු වෙලා නැහැ. ප්‍රජාපතිගේ ප්‍රජාපති භාවයේ සමග එකතු වෙලා නැහැ. බ්‍රහ්මයාගේ බ්‍රහ්ම භාව සමග එකතු වෙලා නැහැ. ආභස්සර වාසීන්ගේ ඒ ආභස්සර භව සමගවත් එකතු වෙලා නැහැ. සුභකින්න වාසීන්ගේ ඒ සුභකින්න භව සමගවත් එකතු වෙලා නැහැ. වේහප්පල වාසීන්ගේ වේහප්පල භව සමගවත් එකතු වෙලා නැහැ. අභිභූ ලෝක වාසීන්ගේ ඒ අභිභූ භව සමගවත් එකතු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ සබ්බස්ස සබ්බත්තේන අනවභූතං. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාළේ සියල්ලෙම වෙන් වෙලා සියල්ලෙම නිදහස් වෙලා සියල්ලටම අයත් නොවි සියල්ලට එක් නොවි ඉන්නවා කියලා ඒ නිසායි දේශනා කළේ. එතකොට උන්වහන්සේ උත්තරي දුන්නේ මොකද? අර කලින් කිව්වනේ මේ සියල්ලටම එක් වෙන්නේ නැහැ කියලා කියන්න එපා. ඒක බොරුවක් වෙන්න පුළුවන් කිව්වා. එතකොට තමයි උන්වහන්සේ දේශනා කළේ ඒක බොරුවක් නොවෙන්නේ ඒ අනිදර්ශන වූ විඥානයේ කිසිවක් සමග එකතු වෙලා නැති නිසා කියපු ගමන් බ්‍රහ්මයාට තේරුණා දැන් ඉතින් මේ තමා ඉස්සරහා ඉන්න භික්ෂුවත් එක්ක වාද කරනවා කියන එක කරන්න බැරි එකක් නෙමෙයි. ඊට පස්සේ යාගේ පවර්ස් පින්නන කල්පනා කළා. එයා කිව්වා හන්දච තේ මාරිස අන්තර්දහයන් කියනවා ඉදුකාණන් එනම් බලා ගන්න මම දැන් ආතුරුදහන් වෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ රයිට්. ආතුරුදහන් වෙන්න පුළුවන් නම් පුළුවන් නම් හරි කිව්වා. ආතුරුදහන් වෙන්න කිව්වා. එතකොට බක බ්‍රහ්මයා දැන් යා සිත වසඟයටපත් කරගත්තු එකනේ නේ වසවත්ති වසී අනබිභූතෝ මේ වචන වලින් කියන්නේ යාගේ තිබිච්ච හැකියාවනේ. දැන් මෙයා හිතනවා මේ ශ්‍රමණ ගෞතමයන් ඉදිරියේ මම දැන් නොපෙනියනවා කියනවා නොපෙනියන්නේ. එතකොට දැන් බලන්න තථාගතයන් වහන්සේටත් ওই වචනේ මම පාවිච්චි කරනවා. ඔව් අනබිභූතෝ අඤ්ඤදත්තු දසෝ වසවත්ති මේ වචන ඔක්කොම තථාගතයන් වහන්සේට පාවිච්චි කරනවා. එතකොට උන්වහන්සේගේ තථාගත බලයෙන් මහා බ්‍රහ්මයාව වසඟ කළා. වසඟ කළා කිව්ව හරි. දැන් අතුරුදහන් වෙන්න කිව්වා කෝ. නේවස්සමේ සක්කෝ ති අන්තර්දහති. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් පුළුවන් නම් අතුරුදහන් වෙන්න හැබැයි මහා බ්‍රහ්මයේ ඔහෙට මගේ ඉස්සරහෙන් අතුරුදහන් වෙන්න බෑ. දැන් මෙයා අතුරුදහන් වෙන්න හදනවා බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාට කියනවා බ්‍රහ්මේ දැන් ඉතින් ඔහෙට බෑනේ. දැන් බලන්න. ඔව් දැන් තථාගතයන් ඔබ ඉස්සරහා නොපෙනියනවා. එතකොට මේක හරි පුළුවන් නම් ඔව් මොකද එයාට තිබුණානේ යම් කිසි දෙයක් නේ.
එයාට හැකියාව තිබුණා. එයාට පුළුවන් අන්‍යයන්ව වසඟ කරගන්න. පුළුවන් නම් නොපෙනී යන්න කිව්වා. පුළුවන් නම් මං ඉස්සරහා නොපෙනී යන්න. එතකොට ඒ සැනින්ම තථාගතයන් වහන්සේ කිසි කෙනෙකුට හොයාගන්න බැරි වුණා. මේ මහා බ්‍රහ්මයාට පෙවුනේත් නෑ. බ්‍රහ්ම පාරිසජ්ජ කිසිම බ්‍රහ්මයෙකුට තථාගතයන් වහන්සේ කොහෙද ගියේ කියලා හොයාගන්න බැරි වුණා. තථාගතයන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. මේ ඇත්තන්ට මාව නොපෙනේවා. මා කියන දේ ඇසීවා. දැන් හඬ එනවා. පේන්නේ. උන්වහන්සේ නොපෙනී. දැන් උන්වහන්සේගේ හඬ විතරක් ඇහෙනවා. උන්වහන්සේ ගාථාවක් දේශනා කරනවා. භවේ චාහම් භයං දිස්වා භවංච විභවේසිනං භවං නාභිවදින් කිංචි නන්දිංචන උපාදීයන්ති. මේ ඉපද මැරෙමින් යන භවයේ ඇත්ත ස්වභාවයේ භයානක ස්වභාවයේ අන්තරායදායක ස්වභාවයේ දැකලා මේ භවය වගේම මේ භවයෙන් බේරෙන්න කිය නැවත භවයටම වැටෙන ස්වභාවයේ සත්වයාගේ දැකලා මං මේ භවයට ඇලුම් කරන්නේ නෑ. මම මේ භවයට ආසා කරන්නේ නෑ. මම මේ කිසිවකට ග්‍රහණය නොවි, හසු නොවි. මම මේකෙන් නිදහස්. එහෙම කිව්වහම මහා බ්‍රහ්මයයි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම ලෝකෙ හිටපු පිරිසයි සියලු දෙනාම මහා පුදුමයකට පත් වුණා. මේ මනුස්ස ලෝකේ මිනිසුන් අතර උපන් මිනිසුන් අතර හැදූ වැඩුණු සකල ලෝකයේ ඉක්මවා ගිය ආශ්චර්ය වූ මිනිසෙක් පහළ වෙලා නේද කියලා කියනවා. ඒගොල්ලන්ට කියවුණා. අච්චරියං වත බෝ බවත්නි මේ මහා ආශ්චර්යයක්. අභූතං වත බෝ බවත්නි මේ මහා පුදුම සහගත දෙයක්. සමනස්ස ගෝතමස්ස මහිද්දි කතා මහානුභාවතා මේ ශ්‍රමණ ගෞතමයන්ගේ මහා 이르දිය මහානුභාවයෙන් නම් හරිම පුදුම සාගතයි. නවතනෝ ඊතෝ පුබ්බේ දිට්ඨෝවා සුතෝවා අඤ්ඤෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ඒවා මහිද්දිකෝ ඒවා මහානුභාවෝ යථායන් සමනෝ ගෝතමෝ ශක්‍ය පුත්තෝ ශක්‍ය කුලා පබ්බජිතු. අපි කිසි දවසක මේ ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැනි වෙන කිසිම කෙනෙක් අපි නම් කිසි දවසක කිසි කලක දැකලත් නැහැ. මෙබඳු කෙනෙක් ගැන අහලත් නැහැ. භවරාමාය වත බෝ පජාය භවරතාය භව සම්මුතිය සමූලම් භවං උද්දවිත මේ භවයට ඇලුණු භවයේ ගිලුණු භවයේ වෙලුණු භවයෙන් සතුටු වෙන ලෝකේ සීලු භව තෘෂ්ණාව උදුරා හල ශ්‍රමණයන් වහන්සේ නමක් අපි දැක්කලා නැහැ. දැන් බලන්න පින්වත්නි මෙහෙම ශාස්ත්‍රූවරයෙක් ඉඳිද්දී අද මේ වර්තමාන ලෝකෙ කොච්චර ලේසියෙන් මේක අත්තරිනවද? තථාගතයන් වහන්සේව ගුණ වශයෙන් හඳුනගන්න බැරි නිසාවනේ මේවා අත්තරිනවා. චයිනීස් අයිටම් සරණ යනවා. එක එක සරණ යන්න තියෙන්නේ මොකද්ද? ඔළුවව ගලවනවා, ජනේල් ගලවනවා, වහලවල් ගලවනවා. හිතාගන්න බෑ මේ මිනිස්යාට මේ සරණ නැතිවීමෙන් නේ ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යන්න තියෙන අවස්ථාව අහිමි කරගෙන ශාස්ත්‍රුන් වහන්සේගෙන අභිමානයක් නැහැ. අනේ මා සරණගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙබඳු මහේ ශාක්‍ය මහානුභාව සම්පන්නයි කියලා සමන්ගේ ශාස්ත්‍රු සම්පත්තිය ගැන අභිමානයක් නැතිකම නම් බලපාලා තියෙනවා. දැන් මේ වෙලාවේ දැන් අර මහා බ්‍රහ්මයයි බ්‍රහ්ම කල්ලියයි සම්පූර්ණ ඒගොල්ලෝ දැන් ඔන්න හිත කාගේ ගැනද පැහැදුනේ? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා. පැහැදිච්ච ගමන් ආයෙ හරය පැන්නේ ඉස්සරහට. මාරයා ආයෙ පැන්න. ආයෙ බ්‍රහ්මයෙකුට ආවේශ වුණා. ආවේශ වෙලා කියනවා නිදුකාණනි ඔහේගේ කතාවේ ඇත්තක් තියෙනවා. ඉතින් ඔහේ බුද්ධත්වයේ ලැබූ කෙනෙක් බව මේ කරුණ වලින් පේනවා. ඉතින් ඒක ඔහේට පමණක් තියාගත්තාම ඇති. බලන්නනේ මා ශ්‍රාවකයෝ උපනේ ශ්‍රාවකයෝ හොයාගෙන යන්න එපා.
මා පබ්බජිතේ පැවිද්ද හොයාගෙන යන්න එපා. මා ශාවකානන් ධම්මං දේසේති ශ්‍රාවකීන්ට ධර්මයේ කියන්න යන්න එපා. මා පබ්බජිතානං පැවිද්දන්ට ධර්මයේ කියාගෙන යන්න. මොක කියාගෙන යන්න එපා. දින නිදුකාණෙනි ඔබට යම්කිසි දෙයක් අවබෝධ වෙලා කියලා අපිට තේරෙනවා. කවුද මේ කියන්නේ? මාර්යා කියන අපිට තේරෙනවා ඔහෙට යම්කිසි අවබෝධයක් තියෙනවායි කියලා. හැබැයි ඔහුගේ පාඩුවේ ඉන්න. මා ශාවකේසු ගේද මකාසි. ඔච්චර මේ ශාවකින් හොය හොයා යන්න එපා, ඇලෙන්න එපා කියනවා ශාවකින්ට. මා පබ්බජිතේසු මේ පැවිද්දන්ට ඇලෙන්න යන්න එපා. ගේද කියන්නේ ඇල්ම. ඇල්ම ඇති කරගන්න එපා. ඊට පස්සේ කියනවා භික්ෂුව ඔහෙට ඉස්සරත් හිටිය ශ්‍රමණ බ්‍රාහ්මණවරු එයාලා කිව්වා අරහත්ත්‍ය සම්මා සම්බුද්ධයි කියලා. ඒ ශ්‍රාවකයන් හොයාගෙන ගියා. ශ්‍රාවකින්ට ධර්මයේ කිව්වා. ඒ ශ්‍රාවකින්ට ඇලුම් කළා. ඒ ශ්‍රාවකින්ට ඇලුම් කරගෙන වාසය කරපු නිසා ඒ අය අපාගත වුණා. බලන්නනේ කවද මේ රවට්ටන්න යන්නේ. ඊට පස්සේ කියනවා ඒ වගේම අතීතයේ හිටිය සම්මා සම්බුද්ධ කියලා ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා. හැබැයි මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා ශ්‍රාවකින්ට ධර්ම දේශනා කරන්න ගියේ නැහැ. පැවිද්දන්ට ධර්ම දේශනා කරන්න ගියේ නැහැ. මේ ශ්‍රාවකයන්ව අනිත් අයව සසරින් ඈතර කරවන්න ඕනේ කියලා ගියේ නැහැ. ඒ නිසා ඒ මේ ශ්‍රාවකයන් කෙරෙහි කිසි ඇල්මක් නැතුව වගක් නැතුව හිටියා. අන්නේ පිරිසනම් මරණින් මත්තේ හොඳ තැනක ගියා. ඒ නිසා කියනවා තන්තාහම් බික්ඛු එවං වදම්. ඒ නිසා භික්ෂුව මම දැන් ඔහෙට කියන්නේ ඉංගතවා මාරිස අපස්සුක්කෝ. ඒ නිසා ඔහි මේවට මහන්සි වෙන්න යන්න එපා. මේ අනිත්‍යයට මේව කියව අවබෝධයක් කරවන්න හදන්න එපා. ditta dhamma sukha vihara maniyutta virassu. සුවසේ වාසය කරන්න කියන මහන්සි නැතුව. අනක්ඛාතං කුසලං මාරිස මා පරංගෝදේ. මේ නොකියා ඉවීමයි මේකේ තියෙන හපංකොම. කවුද කියන්නේ? මාර්යා කියනවා මේක නොකියා සිටීමයි මේකේ තියෙන සපංකම. මා පරංගෝදාහි. මේ අනුන්ට අවවාද කරන්න නම් යන්න එපා. දැන් ඔබට තේරෙනවා ඇති මේ තථාගතයන් වහන්සේගේ ධර්මයට මේ සමාජය තුල තියෙන විරෝධය කොයිතරම් සාධාරණද කියලා. නේ ඒ සාධාරණකම මොකද්ද? මේ ලෝකස් ස්වභාවයයි. තරුණයන් පැවිදි වෙනවට විරුද්ධයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවට විරුද්ධයි. නිවන ගැන කතා කරනවට විරුද්ධයි. සසරින් ඈතර වෙනවා කියන වචනය ඇහෙනවට විරුද්ධයි. ගිහි අයට මේවා කතා කරන්න ඕනේ නැහැ කියනවා විරුද්ධයි. මේ විරෝධයට මොකද්ද හේතුව? සේනාසයිත මාර්යා වත්මන් ලෝකයාවම තමාගේ අතට හසු කරගෙනයි ඉන්නේ. ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒක මේ සත්වයාට යන්තම්වත් ඈතර වෙන්න දෙන්නේ නැහැ. මේ බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට උන්වහන්සේ අර බලවේගී අමතනවා. ජානාමි කූතාහං පාපිම. පවිතුච්ච නැත්ත මං දන්නවා. නුඹව අඳුනගත්තේ නැහැ කියලා නුඹ හිතන්න එපා. මාරෝ තුමසි පාපිම. පවිතුච්ච නැත්ත නුඹ තමයි මාරයා. කියන මන් ත්වං පාපිම හිතානුකම්පීවං අදේසි. පවිතුච්ච නැත්ත නුඹ මට ওই විදිහට කියන්නේ අනුකම්පාවකින් නම් නෙවෙයි. අහිතානුකම්පී. ඒ කියන්නේ අනුකම්පාව නැති අහිතයකින් අයහපතක් ඇති කරන අදහසින් මේ කියන්නේ. නුඹට මෙහෙම හිතෙනව නේද? අන්න බුදුරජාණන් වහන්සේ අහනවා මාරයාගෙන් අහන මාරේ නුඹට මෙහෙම හිතෙනව නේද? යේසං සමනෝ ගෝතමෝ ධම්මං දේසිස්සති තේ මේ විසයන් උපාති වත්තිස්සං තීති. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් කිසි කෙනෙකුට ධර්මයේ දේශනා කරනවාද ඒ ධර්මයේ ඇසු අය මාගේ වසඟෙන් ගැලවිලා යනවා නේද? ඒ ධර්මයේ ඇසු අය මාගේ වසඟෙන් ගැලවී යනවා නේද කියලා නුඹට හිතෙනවා නේද කියලා අහනවා. බුදුරජාන් වහන්සේ වදාලා මාරය මේ ලෝකේ සම්මා සම්බුදු නොවි අරහත්ත්වයටපත් නොවි සමහර ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණු අරහත් කිව්වා තමයි. සම්මා සම්බුදු බවට පත් නොවි ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් සම්මා සම්බුද්ධයි කිව්වා තමයි.
නමුත් පවිතු තැනැත්ත තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දෙන්නේ සම්මා සම්බුද්ධත්වයේ තුල ඉඳගෙනයි. අරහත්ත්වයේ ප්‍රතිඥා දෙන්නේ අරහත්ත්වයේ ඉඳගෙනයි. ඒ නිසා මාරය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළත් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධමයි. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා නොකළත් සම්මා සම්බුද්ධමයි. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ව සොයාගෙන ගියත් සම්මා සම්බුද්ධමයි. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ව සොයාගෙන නොගියත් සම්මා සම්බුද්ධමයි. මාරේ නුඹ දන්නවාද ඒකට හේතුව? මාරයට කියනවා මාරය තථාගතයන් වහන්සේට නැවත උපද්දවන මේ භවයේ නැවත උපද්දවන දුක් කරදර සහිත නැවත ජරා මරණ හටගන්න ආශ්‍රව නැහැ. නුඹ දන්නවාද ඒක? බුදුරජාණන් වහන්සේ ආන මාරයාගෙන් නුඹ දන්නවාද ඒක? තථාගතයන් වහන්සේ ඒ ආශ්‍රව මුලින්ම සිඳලා තියෙන්නේ. තල් ගහේ කරටේ කැඩුවා වගේ කරලා තියෙන්නේ. ආයමත් නැවත දලු දාන්න පිළිවෙලක් නැති කරලායි තියෙන්නේ. ඒ නිසා මේ තථාගතයන් වහන්සේට කිසි දවසක මේවා හටගන්නේ. ඒ නිසා මාරේ තථාගතයන් ධර්මයේ දේශනා කළත් නැතත් තථාගතයන්ගේ අවබෝධය මේ ලෝකේ නොවෙනස් දෙයක්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. හැබැයි මේකෙදි තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මයාට ඒ පිරිසට වික්මනින්ම ධර්මයේ අවබෝධ කරගන්න උන්වහන්සේ කරපු උත්සාහයට විශාල අකුල් හෙලීමක් මේ මාර බලවේගය විසින් කළා. එතකොට අපිට පේනවා මේ උන්වහන්සේගේ වචන මේකේ හරිය වැදගත්. උන්වහන්සේ මාරය අමතා ප්‍රකාශ කරන වචන. උන්වහන්සේ දේශනා කළා මේ මහා බ්‍රහ්මයාවයි බ්‍රහ්ම පිරිසයි ඔක්කොම නුඹගේ අතට ගත්තා. තේ හත්ගතෝ. නුඹගේ අතට ගත්තා. එතකොට පේනවා මේ ලෝකෙට කොච්චර බල පරාක්‍රමයක් තියෙනවාද කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මම බුදුවැසි දකින්නේ නැහැ කිව්වා. මේ ලෝකයට අධිපතිභාවයේ පවත්තන අය අතර මාරයා තරම් අග්‍ර කෙනෙක් දකින්නේ නැහැ කිව්වා. ඉතින් සාමාන්‍ය ලෝකයාට මේ කතා කරන මාතෘකාව හුලගෙවත් වදින්න ඇහෙනවද? සාමාන්‍ය ලෝකයට යන්තම්වත් ඇහෙන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ, වැටහෙන්නෙත් නැහැ, වටහා ගන්නත් බෑ, අවබෝධ කර ගන්නත් බෑ, කිසිම දෙයක් බෑ. එතකොට අපිට යම් කිසි ප්‍රමාණයකට හරි මේ ලෝකෙ මෙබඳු ස්වභාවයක් තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් බටහිර මිනිස්සෙකුට මුළු ජීවිත කාලෙම තේරුම් ගන්න බැරි දෙයක් අපිට මේක සූත්‍රයකින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ලෝකේ දන්නේ නැහැ මේ වගේ මහා සංකීර්ණ ස්වභාවයක් තියෙනවා කියලා. මේ ලෝක හරි සංකීර්ණයි. මේකෙන් පේන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් අපිට තේරෙන්නේ මේ අපි මායාවේ වසඟයටපත් වෙලා මායාවේ හස්තගත මායාට යටත් මාර ග්‍රහණයට හසු වූ මාර විජිතේක මාරාදි රාජ්‍යයක දාසයන් බව අපිට තේරෙන්නේ. අපිට හිතෙන්නේ මේ කරුණු අපි බුද්ධ දේශනා හදායකට දැන් මොකද්ද අපිට මේක සුළු දෙයක් කියලා නේ. නමුත් මේ කරුණු හොඳට නුවණින් කල්පනා කරද්දී අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ මාරයට දේශනා කරන මාරයෙන් ඔබ මේ සත්‍යයන් කෙරෙහි අනුකම්පාවක් නැහැ. හැබැයි මේ කරුණු ආශ්‍රයෙන් අපිට පේනවා මාරයා පින් කරගන්නවත් කැමැත්තක් තියෙන බවක් හිතන්න බෑ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පදාන සූත්‍රයේ තියෙන උන්වහන්සේ අර දුෂ්කර ක්‍රියා කරන වෙලේ මාරයා ඇවිදින්න කියනෝනේ උන්වහන්සේ බරපතල විදිහට දුෂ්කර ක්‍රියා කළානේ. නමුත් උන්වහන්සේ කිසි කෙනෙකුට ඒ ජීවිතේදී විනාශ කරන්න බෑ. උන්වහන්සේ මොනතරම් ශරීරේ දුක් දුන්නත් අපවත් වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? උන්වහන්සේගේ අවසාන ආත්ම භාවයයි. උන්වහන්සේ ඉලක්කේ සපුරා ගන්නවාමයි. ඒක ලෝකෙ කිසි කෙනෙකුට වළක්වන්න බෑ. ඒක වළක්වන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ කියලා වළක්වනවා. එතකොට උන්වහන්සේ නේරංජරා ගන්තීරේ දුෂ්කර ක්‍රියා කරන වේලෙහි උන්වහන්සේගේ ශරීරයේ අටසකිල්ලක් වෙන මට්ටමට උන්වහන්සේ වීරිය ගත්තා. දැන් අපිට නම් සාමාන්‍යයෙන් ආහාර වේලක් දෙක නැතුව දවස් දෙකක් තුනක් යනකොට අපිට ඉස්සල්ලාම අපේ පහර වදින්න අපේ කල්පනාවට. ඊට පස්සේ අපේ පහර වදින්න අපේ ස්මරණ ශක්තියට.
උන්වහන්සේට කිසිම දෙයක් උනේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ වීරිය කරද්දි උන්වහන්සේගේ සිහිය පිහිටියා කියනවා. එතකොට මාරය ඇවිදින්න කියනවා තමුන්වහන්සේට ජීවත් වෙන්න තියෙන්නේ එකයි. මරණයට තියෙනවා 999ක්. ඒ නිසා මරණයටපත් වෙන්න එපා. ජීවත් වෙන්න මේ වෙනුවෙන් විමුක්තියක් වෙනුවෙන් මේකෙන් එතර වෙන්න කියලා සටන් කරලා දිනපු කෙනෙක් නැහැ. මේක සටන් කරලා දිනපු කෙනෙක් නැහැ. ඒ නිසා මේකට වීරිය කරන්න එපා. හැබැයි පින් කරන්න. පින් කරලා ඉන්න කියනවා. එතකොට උන්වහන්සේ දේශනා කරනවා. උත්තර දෙනවා මට වැඩක් නැහැ කියනවා. ඔහේ කියන පින් වලින්. එතකොට ඒ වෙලේ පින් කරන්න කියලා කිව්වේ එයා මේ පිනට උදව් කරන කෙනෙක්ද? නෑ. ඒක නිකන් මොකද්ද? බේර ගන්නම බැරි අයට අපි කියන්නේ ඔය එහෙනම් මේකවත් අරගෙන ඕක නවත්තන්න කියලා. අපි සාමාන්‍ය කියන්නේ නැද්ද කෙනෙකුට? බේර ගන්න බෑ. බේර ගන්න බෑ මේක කරන්නමයි යන්නේ. එතකොට ඒක වළක්වන්න අපි කියනවා එහෙනම් ඔහේ මේකවත් අරගෙන ඕක නවත්තන්න. ඒක පිනට ආධාර කරන්න කතා කරලා නෙවෙයි. ඒ නිසා වර්තමාන මිනිස්යාට හරි හැමම් පිනක්වත් කරගන්න ඉඩක් තියනවාද කියන්න බෑ. ඉතින් මේ වගේ අවබෝධයක් තිබ්බොත් විතරයි එයාට යම් කිසි විදියකින් කරගන්න යමක් පුළුවන් වෙන්නේ. මොකද මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භූමියේ සම්පූර්ණයෙන්ම අතු ගෑවිලා ගින් තියෙනවා. දැන් අපි දන්නා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච තැන තියෙනවා. උන්වහන්සේ උපන් තැන තියෙනවා. ධර්ම දේශනා කරපු තැන තියෙනවා. ඔව් උන්වහන්සේ පිරිනම් පවදාලා තැන තියෙනවා. නමුත් ගෞතම සාසනේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශාසනයේ තිබුණ තියෙන්නේ කොහොමද? මහණෙනි යම් තාක් මේ ලෝකේ ශ්‍රාවකයන් ධර්මයට සත්කාර කරයිද, ධර්මයට ගෞරව කරයිද, ධර්මයට මානනය කරයිද, ධර්මයට පූජනය කරයිද, ධර්මයට යටහත් පහත් භාවයක් දක්වයිද ඉතික් පවතී. එහෙනම් මේ ශාසනයේ පවතින කුමක් බැබලීමෙන්ද? ධර්මයේ බැබලීමෙන්. යම් දවසක ඒ ධර්මයේ කතා කරන්න බැරිද? ඒ ධර්මයේ කතා කරන්න ඉඩක් නැද්ද? ඒ ධර්මයේ අවලංගු වෙනවාද? ඒ ධර්මයේ බැහැර වෙනවාද? ඒ ධර්මයේ අපහාසයට උපහාසයට ලක් වෙනවාද? ශාසනයේ වේගයෙන් නොපෙනී යන්නේ. ඒ නිසා අවුරුදු 10 ගාණක් මේ ශාසනයේ අතුරුදහන් වෙලා තිබුණේ. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අතුරුදහන් වෙන්න මූලික උපස්තම්භක වෙච්ච කෙනෙක් තමයි මේ මාරය සහ මාර බලවේගය. ඉතින් ඒ නිසා දැන් වර්තමානයේ සමස්ත ලෝකෙම තියෙන්නේ මාර ග්‍රහණයේ මිසක් වෙන ග්‍රහණයක නෙවෙයි. ඉතින් ඒ නිසා අද වර්තමානයේ මිනිස්සෙකුට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ ගෞතම ශාසනයක ධර්මයේ ප්‍රගුණ කරන්න තියෙන ඉඩකඩත් අඩුයි. ඒක ඉස්මතු කළා පෙන්නන අයත් අඩුයි. ඒ නිසා මේ ඒ පැත්ත අඩු වෙනකොට මේක මැනික හැංගිනවා වගේ. මැනික කියන එක ඉස්සරහට තියෙන එකක් නෙමෙයිනේ. මැනික කියන එක හැංගෙනවා. ඉස්සරහට ගන්න හදනවා මේ හැංගෙනවා. මේ ඉස්සරහට ගන්න හදනවා මේ හැංගෙනවා. අන්න ඒ වගේ මැනික හැංගෙනවා වගේ මේවා සැනකින් අතුරුදහන් වෙලා යන බුද්ධ ශාසනය. ඒ නිසා අපි මේව තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ලෝකයේ තුල මේ මහා ග්‍රහණයෙන් පිරිච්ච ලෝකයේ තුල යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් ශ්‍රාවකත්වයේ රැඳිලා ඉන්න. මොකද වර්තමාන මිනිස්යාට හරි අමාරුයි අභ්‍යන්තරික වශයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ ශ්‍රද්ධාව මුල් අදින්න ඕනේ කියලා. මුල් අදින්න නම් පැලවෙන්නේ පෑනේ. ශ්‍රද්ධාව කියන එක මුල් ඇද්දනම් පැලවෙන්න ඕනේ. මට පේන්නේ එහෙම වෙන්නේ නැහැ මේක. රබර් ගස් වගේ. කියන්නේ රබර් කියන මේ පැලවෙන රබර් නෙමෙයි. අර චීන රබර් ගස්. චීන ගස් තියෙන්නේ. ගස් වගේ තියෙනවා ප්ලාස්ටික් ගස්. නේ? දැන් අපි රබර් එක උනත් ගත්තොත් බලන්න රබර් එක අපි අදිනවා මෙහෙම. ඇද්දාම අපිට පේනවා නිකන් මේක ඇදෙනවා වගේ. ඇදෙනවනේ. නමුත් අතෑරිය ගමන් ආයෙත් ඇකිලිලා යනවා. මේ වගේ තමයි මේ අපේ තියෙන උනන්දුව. අපිට මේ ධර්මයේ හදාරන්න තියෙන එක. අපි මේ ඕනකම මේකත් එක්ක අපි මේ කටයුතු කිරීමේදී අපිට වාසනාවක් තිබුණොත් අඛණ්ඩ ඒ කියන්නේ බාධාවකට කරදරයකට හානියකට පත් නොවි අපිට වාසනාවක් තිබ්බොත් අඛණ්ඩව ඒ කියන්නේ දිගටම මේ ශ්‍රද්ධාවේ රැඳී ඉන්න අපිට වාසනාවක් තිබ්බොත් දිගටම මේ ඉන්ද්‍රිය සංවරේ
රැඳී ඉන්න. අපට වාසනාවක් තිබ්බොත් දිගටම මේ ධර්ම අධ්‍යයනය තුල රැඳී ඉන්න. අපට වාසනාවක් තිබ්බොත් දිගටම මේ පින්දහම් වල නියැලී ඉන්න. අපට වාසනාවක් තිබ්බොත් දිගටම මේ සඳහා නෝනින් විමසන්න ඉතුරු ඒවට වාසනාව හැදේ. වාසනාවක් තිබුණ නැත්නම් අපිට ඒක කියන්න අමාරුයි. ඒ කියන්නේ දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් අපේ ජීවිත දැන් යම් කිසි දෙයකට සූදානම් වෙවි යන කෙනා වුණා. සංසාරේ ගෙනාපු යම් දේවල් වල බලපෑම් වලට හසු වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විනීතර භික්ෂුණීන්ගෙන් අග්‍ර වෙන්න පින්දහම් කරගෙන පිනෙන් පිරීලාපු පටාචාර බුදුරජාණන් වහන්සේ ගාවට දුවගෙන එනවා. නූල් පොටක් ඇඟේ නැහැ. මේ විනීතර භික්ෂුණීන්ගෙන් අගතනතුරු ලබන කෙනා මේ ඉන්නේ. පිස්සුවෙන් දුවගෙන එනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අඳුන ගන්නවා මේ කෙනා මේ ඉන්නේ මාගේ ශාසනයේ විනීතර භික්ෂුණීන්ගෙන් අග්‍ර ශ්‍රාවිකාව. බලන්න කොච්චර මේ ලෝකේ වෙනසක්ද. ජීවක ගත්තොත් පුද්ගල ප්‍රසාදලාභීන් අතුරින් අගතනතුරු ලැබූ ගිහි ශ්‍රාවකයා සාලවතී කියන ගණිකාවගේ කුසේ උපන්නේ. ඒ ගණිකාව කිව්වා කෙල්ලෙක් නම් පෝෂණය කරන්නම් කොල්ලෙක් නම් වීසි කරපන් කිව්වා. ඉපදුනා පුතෙක්. හොරෙන්ම ගිහින් කුල්ලක දාගෙන ගිහිල්ලා දාන්න කිව්වා කුණුගොරට. දැන් කුණුගොඩි කාක්ක වට කරන් කොටනෝ. කවුද මේ? ගෞතම ශාසනයේ පුද්ගල ප්‍රසාදලාභයෙන් අගතනතුරු ලබන ගෞතම බුදුරජාණන් වහන්සේට ගිලානෝ උපස්ථාන කරන්න පෙරුම්දම් පුරාගෙන ආපු එක්කෙනා මේ කොහෙද ඉපන්නේ? කුණුගොඩේ ඉපදිලා කාක්කු කනෝ. අබේරාජ කුමාරයා එතනින් යද්දි දැක්ක මේ කාක්කු කෑ ගහනවා. මොකද්ද කියලා බලාපල්ලා කිව්වා ගිහිල්ලා. ඔය ළමයි කිව්වා. එහෙනම් ගන්න කිව්වා. කරදයක්ද මැරිලාද කියලා. නෑ පණ තියෙනවා කිව්වා. ඒකයි ජීවක කියන නම ආවේ. ජීවක කුමාරු බච්ච අබේරාජ කුමාරයා විසින් පෝෂණය කර දරුවා. ඊට පස්සේ ආය වැඩිලා ගිහිල්ලා ආපු විදිය මෙහෙම බලද්දි ඊළඟට ප්‍රඥාවෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවන් අතර කේම ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවිකාවට බුදුරජාණන් වහන්සේ ගැන කියද්දි අනේ මතක් කරන්න එපා කිව්වා. රූපෙට ගරහනවා කිව්වා. මම නම් යන්නේ කිව්වා බලන්න. පෙරුම්දම් පුරාගෙන ආපු කෙනා. ඊට පස්සේ කේමව අන්තිමට රවට්ටලා නානා උඩරවැටි කළා. වේලුණාරාමට අරන් ගියේ. ඊට පස්සේ යන්තම් වේලුණාරාම වටේ බලලා දුවන්න හැදුවේ. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ගාවට නිකන් මරන්න එක්ක යනවා එක්කන් ගියේ. ඇදගෙන ගියේ. මේ කවුද මේ යන්නේ ඇදගෙන? ප්‍රඥාවන් අගතනතුරු ලබන ශ්‍රාවිකාව. හරි පුදුමයිනේ. ඉතින් මේව බලද්දි අපි මං කියුවේ අපි බලන්න ඕනේ යථාර්ථවාදී ලෝකයක්. මේ මනක්කල්පිත ලෝකයක් නෙමෙයි. මනක්කල්පිත ලෝකයේ තුල නම් අපිට මුකුත් ප්‍රශ්න නැහැ. අපිට මුකුත් පීඩා නැහැ. ඒක හරිය නිකන් මොකද්ද ඒක soft and sweet ඒක හිතා ගන්න බෑ. ඒක අමුතු එකක්. මනක්කල්පිත ලෝකෙනේ. ඒක සාමාන්‍ය ලෝකයකට මේ යථාර්ථවාදී ලෝකේ අර මනක්කල්පිත ලෝක කිසිම දෙයක් අපිට සාක්ෂාත් කරන්න බෑ. ඉතින් මේ නිසා යථාර්ථවාදී ලෝකය, ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන ලෝකේ හැම තිස්සෙම තියෙන්නේ සංසාරෙන් ගෙනාපු කර්ම බලවේගයට ප්‍රතික්‍රියා දක්වන දෙයක්. කර්ම බලවේගයට ප්‍රතික්‍රියා දක්වන කාන්දමක් වගේ. දැන් අපි ගත්තොත් මේ යකඩ පතුරු කෑලි මේ තියෙන මැද්දින් කාන්දමක් ඇදගෙන යන්න. මේ ඔක්කොම අරකට ඇලි තමයි මේ කියන්නේ. තියේ අර කාන්දමක් වගේ තමයි සංසාරේ පලිගත්තු අය, වෛර බැඳපු අය එකතු වෙනවා. ආදරය කරපු අය එකතු වෙනවා, රවට්ටපු අය එකතු වෙනවා, මුලා වෙච්ච අය එකතු වෙනවා. මේ විදිහට තමයි විඳෝ යන්න තියෙන. ඉතින් එහෙම යන අතරේ තමයි කෙනෙක් මේක උවමනා කාරණයට පුරුදු කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවංකව කියන වචනේ දාන්න ඕනේ මේකට ඒකයි. හදිස්සි වෙලා නෙමෙයි. මේකේ වැදගත් වෙන හදිස්සිය නෙමෙයි. වැදගත් වෙන අවංකකම. අවංකවම යාට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවාගෙන තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා තමන්ට හඳුනා ගන්න. ඒක තමන් කරන්න ඕනේ. ඒක මට කරන්න බෑ. දැන් මාකලේ කුමක්ද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේගේ දේශනාව කියා දුන්නා. ඒකට ඒතර ඔබ අතේ තියෙන එකක් තමයි
මේ සඳහා ඔබ ශ්‍රද්ධාව ඇති කර ගැනීම. මම කිව්වොත් මේ කාලේ ඔබට ශ්‍රද්ධාව ඇති කරගන්න යන්න එපා, ධර්ම අවබෝධ කරගන්න. එහෙම මට තීරණය ගන්න බෑ. ඇයි? ශාසනය මගේ නෙවෙයි. ශාසනය කාගේද? ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේගේ. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. ශ්‍රාවකයෝ නම් අපි අර ශාස්ත්‍රුන් වහන්සේගේ අදහසට තමයි ගරු කළ යුත්තේ. එහෙම නැත්නම් එතන ශාසනයක් නෑ. එහෙම නැත්නම් තමන්ගේ එකක් තියෙන්නේ. තමන්ගේ එකට නම් තමන්ගේ දේවල් ඕන තරම් කියවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ ඒ නිසා දේශනා කළේ මහණෙනි මේකේ එක තැනක උන්වහන්සේ දේශනා කළේ කියන්නේ උදේ වරුවේ කවුරු හරි කිව්වොත් උදේ වරුවට ඔහෙට හෙල්ල 100කින් අනිනවා. දවල්ට හෙල්ල 100කින් අනිනවා. රාත්‍රියට හෙල්ල 100කින් අනිනවා. අවුරුදු 100ක් ඔබට මේ වගේ දවසට හෙල්ල 300කින් කන කෑම අවුරුදු 100ක් අනුන් කාලා ඉවරුනාම සෝවාන් වෙනවා කියලා කිව්වොත් කැමති වෙන්න කියනවා. කැමති වෙන්න කියනවා. ඇයි හේතුව? අවුරුදු 100න් පස්සේ ඔබේ කරදරේ ඉවරයි කියනවා. අපිට පේනවද පින්වත්නි බැලූ බැලමට? ඒකනේ අවිද්‍යාවෙන් වෙහිලා කියන්නේ. පේන්නේ. ඊට අපිට පේන්නේ මේකේ මේ බැඳීමක් තුලින් තමයි යම් කිසි දෙයක් ලැබෙනවා කියලා. තුස්සාවෙන් බැඳිනවනේ. ඉතින් මේ නිසා මේ දෙකට හසු නොවි ධර්මයට ආස කරන්න අපි පෙළඹුණොත්. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කියනකට ධර්මයට ආස කරන්න ඕනේ. ධර්මයට ආස කරනවා කියන්නේ ධර්මයට ගෞරව කරනවා කියලා කියන්නේ. ධර්මයට ප්‍රශංසා කරනවා කියලා කියන්නේ දැන් මේ අපි ගත්ත බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේදී මේක බලද්දී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් මහීසාක්‍ය මහානුභාව සම්පන්න කෙනෙක්ද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඒතකොට ඔබ පහදින්න ඕනේ ශාස්ත්‍රුන් වහන්සේ ගැනයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදුනොත් තමයි ඔබට මේ ධර්මයේ හරියට අල්ලගන්න උවමනාදී ලැබෙන්නේ. ඔබට හරියට කොනක් අහුණා කියන්නේ ඒකයි. ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහදින්න ඕනේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදිලා කල්පනා කරන්න අපට තියෙන දුර්ලභ අවස්ථාව. ඒ කියන්නේ මේ ලෝකේ හැමෝටම තියෙන එක මේනේද? හැමෝම ඉන්නේ මාර වසගේ, බ්‍රහ්ම වසගේ. ඒ කියන්නේ බ්‍රහ්ම සංකල්පය මේ ලෝකෙට යනවා, මේ ලෝකෙට එනවා ඒක. මිනිස්සු හරහා එක නොපෙනෙන බලවේග හරහා ඊළඟට එක ආගමික මත හරහා මේ මහා බ්‍රහ්මයාගේ අදහස, මාරයාගේ අදහස තමයි ලෝකෙට එන්නේ. ඒක තමයි මේ ලෝකේ පැතිරෙන්නේ. ඒකට තමයි මේ ලෝකේ ජය ලැබෙන්නේ. ඒක තමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා දැන් මේකට එහෙම නැහැ. මේකට දැන් අපිට හොඳට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල ඉලක්ක දෙකක්. එකක් තමයි මේ සත්‍යාව ඉක්මනින්ම සසරෙන් එතර කිරීම. අනිත් එක තමයි මේ මිනිස්යන්ව දෙවියන් අතරට පිටත් කිරීම. දැන් බුද්ධ දේශනාවල හැමතැනම තියෙන්නේ මනුස්ස ලෝකේ වාසය කරන මිනිසයා නිතර සිහි කරන්න කියනවා දෙවියෝ ගැන. දේවතානුස්සති. තමන්ගේ සීක බල ගලප ඉන්න කියනවා දෙවියන් සමග. ඊට පස්සේ එයා මරණින් මත් මොකද උන්වහන්සේට ඕන උනේ මේ මිනිස්යාව දෙවියන් අතරට යවන්නයි. ඇයි දෙවියන් අතරට යවන්න ඕන උනේ? ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව සලසා දෙන්න. කොච්චර මාර බලවේගයක් මේ ලෝකේ තියෙනවද කියන්නේ අපි මේ බුද්ධ දේශනා ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි හිතාගෙන හිටියේ දෙවියන් කියන්නේ නිකම් මේ පින් හිඟන්නු ටිකක් ඊළඟට මේ ධර්මයේ අවබෝධ කරගන්න බැරි ඔලොමොට්ටුල જાතියක් ඊළඟට මනුස්ස ලෝකෙටම අපි ධර්මය අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ දේශනාවට වඩා අහාත්පසින්ම වෙනස් එකක් තමයි අපි ආසමෙන් සිටියේ. නමුත් බුද්ධ දේශනා ඉගෙන ගනිද්දි පේනවා දේශනාවල තියෙනවා බුද්ධ ශාසනය පිරිහෙනකොට දිව්‍ය ලෝක හිස් වෙනවා කියලා. ඒ දිව්‍ය ලෝක හිස් වෙන්නේ. දැන් අපි ගමු දැන් දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එනවා. දැන් අපි කියමු අපි ඔක්කොම ආවේ දිව්‍ය ලෝක වලින් කියලා. මෙතනදී මේ සීක බල නැත්තම් අපිට සීක බල හදාගන්න බැරි වුණොත්, ඒ කියන්නේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා බැරි වුණොත්, මෙතන අතරමං වුණොත් කෙලින්ම ලිස්සලා අපායට වැටෙන්නේ නැද්ද? ආන්ගේ අනතුරු නිසා තමයි බුද්ධ ශාසනයේ පිරිහිච්ච කාලික සීක බල නැහැ. සීක බල කියන්න කෙනෙක් නැහැ. සීක බල පෙන්වා දෙන්න කෙනෙක් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර සතර අපායටමයි එතකොට දිව්‍ය ලෝක ඉස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ධර්මයේ බබලන කාලවල දිව්‍ය ලෝක පිරිනවා කියලා. ඒ පිරින්නේ මොකද? සීක බල ඇති කරගන්න නිසා මේ චුත වෙන අය ශ්‍රාවකයෝ දෙවියන් අතරට යනවා.
දැන් එතකොට බලන්න මෙහෙම තියෙන ධර්මයක් අපිට ඇහෙන්නේ කොහොමද? දිවි ලෝකීය ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ නෙවෙයි කියලා. දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ බවවත් සිහි කරගන්න බැරි නම් ආයි ශ්‍රද්ධාවේ කැලිවත් ඉතුරු වෙයිද? ඉතින් ඒ නිසා දැන් තේරුම් ගන්න අපිට තියෙන ලොකුම හානිය උනේ අපිට මේ ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන අපහසුවයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ගුණ කෙරෙහි අපි පැහැදිලා අපි හඳුනා ගන්න ඕනේ මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේය. ඒ ශාස්ත්‍රුන් වහන්සේ තමයි මේ දෙවියන්ට, මනුෂ්‍යයින්ට, බ්‍රහ්මයින්ට යථාර්ථය අවබෝධ කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න වෙහෙස මහන්සි උනේ. ඒ වෙහෙස මහන්සි වෙද්දී උන්වහන්සේ මනුෂ්‍යයාට, දෙවියන්ට කියපු දේ තමයි උන්වහන්සේ වදාළ ධර්මය. ඒ ධර්මයට තමයි මේ ලෝක සත්වයාව සුවපත් කරන්න පුළුවන්. එතකොට ඒක ලබා ගන්න නම් අපි ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම කළා අපි සන්තෝෂ වෙන්න ඕනේ. අපිට මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ මෙරි ඉපදී යන සසරේ අහම්බෙන්වත් ලැබිච්ච එක කොච්චර ලොකු ලාභයක්ද. නමුත් මේ ලෝක සත්‍යයට හිතානුකම්පී නැති, ලෝකයාට අහිත පිණිස දුක් පිණිස පවතින බලවේගයක් මේ ලෝක සත්‍යාව ග්‍රහණය කරගෙන සිටිද්දී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බලවේගී පරද්දවල තමයි මේ ධර්මයේ මතු කරලා දේශනා කරලා තියෙන්නේ. නමුත් මේ බලවේගී තමයි දැන් දිනලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ ASCII හරි කමක් නැහැ. අපි අමාරුවෙන් හරි කමක් නැහැ. අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පීඨ පිළිසරණ කරා යන්නට අපට තුනුරුවන්ගේ සරණ දෙවි දැකවරණ ලැබේ. අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව